ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අලුත් Vip Extra Anti Smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 ජූනි 29 සඳුදා සිරස්තල පාතාල කල්ලියක් සතු වූ විශාලතම ගිනි අවි තොගය සොයා ගැනේ. ගිනි අවි කොස්ගොඩ තාරකගේ බව හෙළි කරගනි. කොවිඩ් නිසා වැසුණු පාසල් යළි ඇරඹේ. පළමුව ගුරුවරු පාසලට. මුඛ ආවරණ නොපැළඳි 1200ක් නිරෝධායනයට. ජනපති යළි මහ බැංකුව අමතයි. ETI සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට වහා සාධාරණය ඉටු කරන්නැයි උපදෙස්. හිටපු අධිපතිගෙනුත් මහ බැංකුවට චෝදනාවක්. මේ ව්‍යාපාර ක්ෂේත්‍රය ඉතාමත්ම ඉක්මනින් නැවත නැගිටවීමට කටයුතු කරන්න අවශ්‍යයි. ඇල්කොහොල් අඩංගු hand sanitizer භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanti Nanayakara and Anoj Karunaratne. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මෙරට පාතාල කල්ලියක් සතුව තිබියදී සොයාගත් වැඩිම ගිනි අවි තොගය සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද සමත් වුණා. මාතර රන්බාණ්ඩ කොල්ලේ ප්‍රධාන සැකකරුවන දැනට බන්ධනාගාරයේ පසුවන කොස්ගොඩ තාරකගේ පාතාල කල්ලියට අයත් බව කියන මෙම ගිනි අවි තොගය සොයා ගැනුණේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී. The big story. මෙරට සිදු වූ ප්‍රධාන අපරාධ රැසකට භාවිත කළ නීති විරෝධී ගිනි අවි තොගයක් සංගවා ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත අද තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකා බටපිරිස් කණ්ඩායමක් අද පෙරවරුවේ හෝමාගම පිටිපන ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා. එහිදී පිටිපන ප්‍රදේශයේ ඇති මෙම තොගබාණ්ඩ අලවිසැලේ ඇති ගබඩා පරීක්ෂාවට ලක් වූ අතර එහි පහත මාලයේ සංගවා තිබියදී ගිනි අවි 12ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. T56 ගිනි අවි 11ක් සහ T81 වර්ගයේ ගිනි අවියක්ද ඊට අයත්. මේ සැලකින්නේ මෙරට පාතාල කල්ලියක් සතුව තිබියදී සොයාගත් වැඩිම ගිනි අවි තොගය ලෙසටයි. දැනට සිදු කරන ලද විමර්ශනවලට අනුව මෙම ගිනි අවි 2018 ජුනි මාස 22 වෙනිදා සිදු වූ මාතර ස්වර්ණාභරණ අලවිසැලේ මාංකොල්ලේ ප්‍රධාන සැකකරුවන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කොස්ගොඩ තාරක නැමැත්තාගේ පාතාල කල්ලියට අයත් බව වාර්තා වනවා. එමෙන්ම ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන ගගන නැමැත්තාගේද මෙම ගිනි අවි සඳහා සම්බන්ධයක් ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකාය සැකපල කරනවා. මෙම ගිනි අවි මීට මාසකට පමණ පෙර වෙනත් ස්ථානයක සිට පිටිපන පිහිටි මෙම අලවිසැලට ගෙන විත් සංගවා ඇත්තේ කොස්ගොඩ තාරකගේ ගෝලයෙකු වන පොට්ට කපිල නැමැත්තයි. එම සැකකරු සහ මෙම ගොඩනැගිල්ලේ හිමිකරුද මෙවන විට අත්අඩංගුවේ පසු වනවා. සොයාගත් ගිනි අවි නිරීක්ෂණය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදින නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාද පැමිණියා. මෙම ගිනි අවි භාවිත කරමින් මෙරට ප්‍රධාන පෙළේ මාංකොල්ලා කෑම් මද්‍රව්‍ය ජාවාරම් සහ කුලී මිනිස් ඝාතනද සිදු කර ඇතැයි සැකපල කරන පොලිස් විශේෂ කාර්ය බලකාය එම අපරාධ මොනවාද යන්න හඳුනා ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරනවා. The big story. COVID-19 වෛරස ව්‍යාප්තියෙන් පසු පාසල් විවෘත කිරීමේ පළමු අදියර අද ආරම්භ වුණා. ඒ අනුව විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සමාජිකින් පමණක් අද රාජකාරිය සඳහා වාර්තා කළ අතර සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ ජූලි මාස 6 වනදා සිටයි. COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මාස 3කට වැඩි කාලයක් වසා දමා තිබූ පාසල් අද විවෘත කෙරුණේ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා පමණයි. අද සිට සතියක කාලයක් පාසල්වල විෂ බීජහරණය මෙන්ම කාලසටහන් සකස් කිරීම ඇතුළු පාසල් ආරම්භයට අදාළ කටයුතු සම්පාදනය සිදු කළ යුතු වනවා. පාසලේ සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල පවත්වාගෙන යාම පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීම සිදු කළ යුතු වන අතර දෑත් සෝදා ගැනීම සඳහා සිසුන්ට අවශ්‍ය පහසුකම් පාසල්වල ස්ථාපිත කිරීම අනිවාර්ය වනවා.
සිසුන් සඳහා පාසල් විවෘත කිරීම ආරම්භ වන්නේ ජුලි මාස 6 වනදා සිටයි. ඒ අනුව 13, 11 සහ 5 ශ්‍රේණිවල සිසුන්ට පමණක් එදින සිට අධ්‍යයන කටයුතු ආරම්භ කරනවා. 10 සහ 12 ශ්‍රේණි සඳහා ජුලි මාස 20 වැනිදා සිටත් 3, 4, 6, 7, 8 හා 9 යන ශ්‍රේණි සඳහා ජුලි මාස 27 වනදා සිටත් අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. 1 හා 2 ශ්‍රේණි සඳහා පාසල් විවෘත වන දිනය පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැහැ. මෙතනදී තාමත්ම වැදගත් වෙන දේ තමයි ශ්වසන රෝගයක් තියෙනවා නම් කැස්ට්‍රේෂන් ප්‍රතිශා වගේ දෙයක් තියෙනවා නම් පාසලට යවන්න එපා. ඔවුන් ගෙදර තබා ගන්න ඕන. පාසල් වලදී අත්සේදීම ඊටාත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි වැඩිහිටි පන්තිවල ඉන්න අය හැකි අවස්ථාවලදී මුඛාවරණයක් පැළඳීම, කැම බීම, පොත්පත්, පෑන් උපකරණ වගේ දේවල් බෙදා හදා ගැනීම පුළුවන් තරම් මේ අවස්ථාවේදී අවම කිරීම ඊටාත්ම වැදගත් වෙනවා. පුද්ගලයන් එකිනෙකා හා ගැටෙන කණ්ඩායම් ක්‍රීඩා මේ අවස්ථාවේදී අවම කිරීම සුදුසු ආරම්භයේදී විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අධ්‍යයන කාර්ය මණ්ඩල සමාජිකයින් අද පෙරවරුවේ රාජකාරී සඳහා වාර්තා කර තිබූ අතර අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා පාසල් කිහිපයක සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහන් නිරීක්ෂණය කළා. අධ්‍යාපන ඇමතිවරයා විදියට මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. අපේ පාසල් පද්ධතිය ඇතුලේ එක දරුවෙක්, එක ගුරුවරයෙක්, එක විදුහල්පතිවරයෙක්, එක අනධ්‍යයන සේවකයෙක් මේ මාරක වසංගතේ ගොදුරක් බවට පත් වුණේ නැහැ. ජූලි මාසේ 1 වෙනි සඳුදා රටේ හැම තැනටම පාසලේ සීනුව නාද කරන සද්දය ඇහෙන්න පටන් ගනී. ඒ පාසල ඇතුලෙන් ඇහෙන සීනුවේ නාදය තමයි රටේ සුරක්ෂිතභාවය පිළිබඳව නැගෙන නාදය. මේ අතර එළඹෙන ජුලි 6 වැනිදා සිට දිවා සුරකුම් මධ්‍යස්ථානයන්හි සමස්ත ධාරිතාවම සහිතව එම මධ්‍යස්ථාන විවෘත කර පවත්වාගෙන යාමට අවසර හිමි වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඊයේ මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයින් ගණන 4ක්. ඔවුන් ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය හා කුවේට් යන රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි අයයි. අද දිනේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් ගණන 2ක් වන අතර ඔවුන් දෙදෙනාම බංග්ලාදේශයේ සිට පැමිණි අය වනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 2039ක්. ඒ අතරින් 17 දෙනෙකු ගත වූ පැය 24 තුළ සුවය ලැබීමත් සමග පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1678ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල් කිහිපයක වාසිකව ප්‍රතිකාර ලබන්නේ 350 දෙනෙකු පමණයි. කොවිඩ් ආසාදිතව සිට තවත් නාවික හමුදා සමාජිකින් තිදෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත නාවික සමාජිකින් කරන 826 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද වන විට ඇඳිරි නීතිය සම්පූර්ණයෙන් මෙවත් කර තිබෙන අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා ආරක්ෂක අංශ දරූ පරිශ්‍රමය පිළිබඳව යුද හමුදාපතිවරයා අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා. සන්නද්ධ හමුදා කැඳවන්නේ නැහැ හැම රටකම මුල් අධ්‍යයනයේදී මේ වගේ ව්‍යසනයකදී විශේෂයෙන්ම මේක සිවිල් කටයුත්ත. ඇයි අපි මේකෙදි හමුදාව යොදාගත්තේ? ඒක තමයි ජනාධිපතිතුමාගේ තියෙන බුද්ධිමත්කම. එතුමා දැනගෙන හිටියා හමුදාවල් වලට කරන්න පුළුවන් කාර්යය මොකද කියලා. කොන්ට්‍රැක්ට් ට්‍රේසින් ක්‍රමවේදයක්, හුදකලා කියන සුවන් නිරෝධායන, නිවෙස් නිරෝධායන, හමුදාව යනවා, පොලිසිය යනවා, සෞඛ්‍ය පරීක්ෂකවරයා යනවා මේ ගෙවල් වලට. ගිහිල්ලා ගෙවල් වල ඉන්නවද නැද්ද කියලා බලනවා. කොලාලවනවා. ඒ වගේ තාමත්ම හොඳ ක්‍රමවේදයක් තිබ්බින්ද මේ දේවල් මේ විදිහට රක්පලක්ක ගන්න හැකියාවක් ලැබුණා. ආධාරි ලෝකේ লীලා තියාගන්න ඉතාමත් සාර්ථකම ක්‍රමවේදය තිබ්බ ශ්‍රී ලංකාවේ කියලා බය නැතුව කියන්න පුළුවන්. මේ අතර පොදු ස්ථානවල මුඛ ආවරණ භාවිතය තවදුරටත් අනිවාර්ය කර තිබෙනවා. ඇඳිරි නීතිය ඉවත් කිරීම හා ජන ජීවිතය යථා තත්ත්වයට පත්වීමත් සමග ඇතැම් පිරිස් මුඛ ආවරණ පැළඳීම පිළිබඳ එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එවැනි පසුබිමක බස්නාහිර පළාතේ පොදු ස්ථානවල මුඛ ආවරණ නොපැළඳි පුද්ගලයන් 1217 දෙනෙකු දින 14ක ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. හෙල්මට් එක අතේ තියාගෙන ගිහිල්ලා පොලිස් නිලධාරියා දකුණුකොට ඔලුවට දාගන්නවා වගේ මුඛාවරණයක් පැළඳගෙන සමහරලා නිකට ප්‍රදේශයට දාලා නැත්නම් හිස ප්‍රදේශයට දාලා එහෙම කවුරුත් රැවටීම සඳහා එක් කරලා වැඩක් වෙන්නේ නැහැ. ඒක රැවටෙන්නේ තමගේ දරුපාලුවේ ආවෙමයි. අද වන විට ලෝපුරා රටවලින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතින් ගණන ලක්ෂ 102 ඉක්මවනවා. වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 5,04,613ක්. අමරිකානු සම්බාධක මධ්‍යයේ කොවිඩ් වසංගතයන්ද බැටකෑ ඉරානය ඉතිහාසයේ දුෂ්කරම වර්ෂය ගත කරමින් සිටින බව එරට ජනාධිපති හසන් රවුහානි පවසනවා. අර්බුදයක් පවතින ETI මූල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතන සම්බන්ධව අදම නීති උපදෙස්ගෙන තැන්පත්කරුවන්ට සාධාරණ ඉටු කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මහ බැංකු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එම ආයතනවල මුදල් තැන්පත්කරුවන්ට යලි මුදල් ගෙවන ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී
ETI මූල්‍ය සමාගමේ සහ ද ෆිනෑන්ස් ආයතනයේ මුදල් තැන්පත් කළ ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අදාළ ආයතනවල මුදල් තැන්පත් කළ නියෝජිත කණ්ඩායම් දෙකක් අතර හමුවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. එම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර මහ බැංකු අධිපතිවරයා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද ඊට එක්ව සිටියා. ETI ආයතනයේ ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට මේ වන විට ජනාධිපති කොමිසමක් පත් කර ඇති අතර ආයතන දෙකෙහි ලක්ෂ 6ට අඩු වටිනාකමක් සහිත තැන්පතු හිමියන්ට මුදල් ගෙවීම් පළමු අධීර යටතේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ සල්ලි ඇදලා ගෙවල් ගන්නවා, දේපල ගන්නවා, අන්තිමට මේක කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ අපි මේවට විසඳුම් හොයන්නට ඕන. අපි දන්නේ කොහෙද තියෙන්නේ දේපල කියලා. මේවට විසඳුම් හොයන්න වෙනවා. අපි දැන් ඇවිල්ලා ජනාධිපතිවරයා වශයෙන් මට තියෙන්නේ මේ තියෙන தත්ත්වය අනුව වැඩි දෙනෙකුට වැඩි සහනයක් ලබා දෙන ක්‍රමයකට යන්නේ. නැත්තම් මම බලන්නේ ක්‍රමවේදයකට ගිහිල්ලා මේ කුණු ගොඩවල් වල මේවා ඇත්තටම කුණු ගොඩවල් බවට පත් වෙලානේ. ඒකම අපි බලන්න ඕන. මේ වගේ ආයතන මුල ඉඳලා නියාමනය වන ක්‍රමවේදයක් අපි ඉක්මනින්ම හදන්න. මොකද මේ ෆයිනෑන්ස් කම්පනීස් කියන ඒවා තවත් තියෙනවානේ. මේකක් විතරක් නෙවෙයිනේ. කීයකින් මේ වගේ ජනතාව අසීරු තත්ත්වයකට පත් කරලා තියෙනවා. ඉතින් මේක මේ විදිහට තවත් ෆයිනෑන්ස් කම්පනීස් කීපයක් මේ වගේ ජනතාව අපහසු තත්ත්වයට පත් නොවන විදිහට මම හිතන්නේ මහ බැංකුව නියාමනය ක්‍රමයක්, මේවා පරීක්ෂා කරන ක්‍රමයක් ඉක්මනින්ම යොදන්න ඕන. මහ බැංකුව ව්‍යාපාර ක්ෂේත්‍රයේ ගොඩනැගීමට අවශ්‍ය කටයුතු සිදු නොකර ද්‍රවශීලතාව වැඩි කළ පමණින් ආර්ථිකයට යහපතක් සිදු නොවන බව මහ බැංකුව හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. එසේ නොකළහොත් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ආර්ථික ඉලක්ක ඉටු කිරීමට නොහැකි වන බවයි අන්තර්ජාලයේ සංවාදයකට එක්වෙමින් හිටපු මහ බැංකුව අධිපතිවරයා පෙන්වා දෙන්නේ. දැන් මහ බැංකුව ගිහිල්ලා කෙරුවේ ණය දෙන්න පුළුවන් තත්ත්වය වැඩි කෙරුවා. කියන්නේ බැංකුවට තව තවත් ද්‍රවශීලතාවය ලබා දුන්නා SRR එක. මුළු බැංකු පද්ධතියෙම ට්‍රිලියන 9.2ක තමයි මුළු ණය දීලා තියෙන්නේ. බිලියන 9200කින් මම හිතන්නේ බිලියන 1000ක් පමණ තමයි ওই ප්‍රශ්න තියෙන ණය. ඒ බිලියන 1000 වෙනුවෙන් තව බිලියන 200ක් ලබා දුන්නා නම් ඒ වැඩිපුර දෙන ණය වෙනුවෙන් මහ බැංකුව වගේ කියනවායි කියලා එතනට යන්නට ඕනේ. එතකොට තමයි මේ ව්‍යාපාර වලට මුදල් යන්නේ. අඩු පොලියට දෙන්න පුළුවන්. 1%ක වගේ පොලියකට දෙන්න පුළුවන්. මොකද දැන් අපිට තියෙන අවශ්‍යතාවය සල්ලි හම්බ කිරීම නෙමෙයි. ද්‍රවශීලතාවය වැඩි කරලා ඒ මිනිසුන්ට එන සල්ලි ටික වැඩි කරලා ඒ තුලින් ආර්ථිකය ගොඩනගා ගන්නට. ඒක ක්‍රියාත්මක කරන්නේ නැතුව මේ ද්‍රවශීලතාවය වැඩි කෙරුවා, SRR එක අඩු කෙරුවයි කියලා අවශ්‍ය වෙන දේ සිදු වෙන්නේ නැහැ. මේ ව්‍යාපාර ක්ෂේත්‍රය ඉතාමත්ම ඉක්මනින් නැවත නැගිටවීමට කටයුතු කරන්න අවශ්‍යයි. දැන් මම දැක්ක ඊයේ ඉතාමත්ම වැදගත් යෝජනාවක් අගමැතිතුමා ගෙනලා තිබුණා. ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි ඉල්ලීමක් කරන්නට ඕනේ වසර 2ක ණය විරාමයක් ලබා දෙන්න කියලා මේ රටවල් වල. මීට පෙර අපේ ජනාධිපතිතුමා එවැනිම ඉල්ලීමක් කෙරුවා. දැනට මාසෙකට 30 සැරේ. මේව ගැන ක්‍රියාත්මක වෙන්නේ නැති අය. මහ බැංකුව මේව ගැන ගිහිල්ලා කටයුතු කරන්නට අවශ්‍යයි. මොනවද කරලා තියෙන්නේ? ඉල්ලීමක් කරලා තියෙනවද? ඉල්ලීමක් කරන්නට අවශ්‍යයි. රටවල් වෙනුවෙන් අනිත් රටවල් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. සාහක් රටවල් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. ඒව නොකර හිටියොත් තවත් සැරයක් මම හිතන්නේ ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි රටවැසියන්ටයි ඇඟිලි දික් කරන්න වෙයි. මෙරට මුස්ලිම් ජනතාව ඇතැම් මුස්ලිම් නායකින් ගෙන යන අසත්‍ය ප්‍රචාර ගැන යලි යලිත් සිතා බැලිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද දෙහිවල පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුස්ලිම් සම්මේලනය අමතමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුස්ලිම් සම්මේලනය අද දෙහිවලදී පැවැත්වුණා. මේ වසංගතය මර්ධනය කිරීමේ සම්පූර්ණ ගෞරවය කාටවත් යන්නේ නැහැ. ඒකේ ගෞරවය යන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති. මොකද ਉਹ ගත්ත තීන්දුව එක වෙලාවකදී පාසල් වැව්වා, එයාපෝට් වැව්වා, තද තීන්දුව ගත්තා, හමුදාව යෙදෙව්වා. මම හිතන්නේ ලෝකේ කොහෙවත් යොදවලා තිබුණේ නැහැ ඒ වෙලාවේ. ඒ නිසා තමයි ඇත්ත වශයෙන්ම මේක මර්ධනය කර ගන්න පුළුවන් වුණේ. සමහර වෙලාවට ඔය ප්‍රශ්නයක් ආවා උච්චනවද වල දානවාද කියලා පස්සේ. ඒක අපි ගත්ත තීන්දුවක් නෙවෙයි. ඒක මණ්ඩලයක් විසින් දොස්තරවරුන් විශේෂඥයන් කණ්ඩායම ගත්ත තීන්දුවක්. ඔව් වෛද්‍යවරුන් කිව්වයින් පස්සේ අපිට පුළුවන් කමක් නැහැ. මේ මතයට විරුද්ධව ගිහිල්ලා කටයුතු කරන්න. මේකත් දැන් මේ අපේ පිටුඩ.
රිෂාඩ්ටත් වඩා දැන් මේ දවස්වල මේ රවුෆ් වගීම් තමයි කතා කරන්නේ. ඉතින් රවුෆ් වගීම් කතා කරන දේවල් ගැන අහන්න ඕන තමුන්නාසලා දෙපාරක් හිතලා මතයක් තියෙනවා කොමුණත් පසුගිය වතාවේදී වැඩි සහයෝගයක් අපිට ලැබුණේ නැහැ කියලා. නමුත් අපි මතක් කරන්න ඕන සහයෝගය දෙන පිරිසක් අපිට හිටියා. මොකද ඒ කාලයක් කතාවක් තිබුණනේ අපිට බුරියානි ඡන්දය අලියට කියලා. දැන් අපිට බුරියානිත් හම්බ වෙනවා ඡන්දෙත් හම්බ වෙනවා. දැන් සජිත් නම් කියනවා මේ මටත් පුළුවන් ගෝඨාභයත් එක්ක වැඩ කරන්න කියලා. ඉතින් මං හිතන්නේ ප්‍රේමදාස මහත්තයාට වඩා හොඳට අපිට හොඳට කිට්ටුවෙන් වැඩ කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. බුද්ධි විවාර්තා 97යි 98ක් විතර සිකියුරිටි කවුන්සිල් එකට ලබා දීලා තියෙද්දි උඩ බලාගෙන බෝම්බ පුපුරන්න ඉඩ දුන්නේ ඒ යහපාලන ආණ්ඩුව. ඒ හින්දා තමයි අපි මේ අද අනවශ්‍ය විදිහට දුක් විඳින්නේ. අද මුස්ලිම් ජනතාව අපි බියකින් සැකයකින් තනිකමකින් පෙළෙනවා නම් ඒකට වග කියන්නට ඕන වෙන කවුරුත් නෙවෙයි මේ මුස්ලිම් ජනතාවේ මාර්ගයේ අරගෙන ගිය ඔය මුස්ලිම් ජනතාවගේ නායකයෝ කියන අයමයි කියන එක මම මුලින්ම කියන්නට ඕන. හැබැයි අපිට දිගින් දිගටම මුස්ලිම් ජනතාව මේ මාර්ගයේ යන්න ඉඩ දෙන්නට බෑ. මේ මුස්ලිම් ජනතාව ප්‍රධාන ප්‍රවාහයට ඇදලා ගන්නට ඕන. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙවර මහ මැතිවරණ අපේක්ෂකින් පළ කළ අදහස් කිහිපයක් දැන්. රායන් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක එතුමට බලය ලබා ගන්නත් බෑ. ඒ වගේම දීපු බලයක් පවත්වාගෙන යන්න දන්නේ නැහැ. හැමදාම ඔය අනුන්ගේ හයියෙන්නේ බලය ගත්තේ. ඒ අරගෙන ටික දවසකින් හලා ගන්නවා. අර පොඩි උන්ට කන්න දුන්නාම ඇඟේ හලාගන්නේ. ඒ වගේ තමයි. පිට අත ගෑවට රෑ 12ට පිරිසුදුද කියලා බලන එක රටක නායකයට ගැලපෙන වැඩක් නෙමෙයි. අපිටත් වැරදිච්ච එකක් තමයි මෙවැනි පුද්ගලයෙකු නම් කිරීම. අපිට සිරිකොතර ගල් ගහන්න ඕනත් නැහැ. අපි රනිල් වික්‍රමසිංහ මහත්මයාට ගල් ගහන්නත් ඕනේ. ඡන්දය ඉවරලා එනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාත් කාණ්ඩායමත් කවුද කියලා ජනතාව තේරුම් ගනි. ඔය හැම චරිතයක්ම චරිතෝනේ එක්සත් ජාතික පක්ෂයේ හින්දා. අපි ගම්වල ගියාම අදටත් අපි ජනතාව හම්බුනාම පක්ෂයක තමයි ජනතාව. ජනතා සංවර්ධනයේ පැත්තෙන් മന്ത്രിවරයෙක් තමන්ගේ කොට්ටාසයට මගේ නායකත්වයේ යටතේ ලොකුවට දුක් විඳින්න වෙයි. අනිවාර්යයෙන්ම උදේ 4ට දුරකථන ඇමතුමුත් ටික කාලයක් යනකොට මාව එපා වෙයිද දන්නේ නැහැ. මොකද ඔබතුමා නායකයෙක් නම් ඔබතුමාට තියෙන්නේ අරින්න කනට දෙකක් ගාලා අරගෙන ගිහලා සමාව ගන්න කියන එක. ඒව නැතුව සමාව ගන්න නැතුව කරපු ප්‍රකාශය ඉල්ලාස් කර ගන්න නැතුව ඒ ප්‍රකාශයේම එතුමා තාමත් ඉන්නවා කියලා ප්‍රකාශ කරද්දි ඔබතුමාගේ මං හිතන්නේ කලිසම ගලෝප එක තමයි අරින් කළේ. කාඩින නිපාන ඔබතුමාට සමාව දෙයි. ඔබතුමා ඔළුවෙන් හිටගෙන කිව්වත් කතෝලික ජනතාව ඔබතුමාට සමාව දෙන්නේ නැහැ. ප්‍රසන්න රණතුංග මම දැක ඊයේ කියනවා මෛත්‍රීපාලගේ ගෑවිච්ච ඒකට මනාපයක් දෙන්න එපා. ලංකාවේ පළවෙනි වතාවට විධායක ජනාධිපතිවරයෙක් විදියට පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ල පරාද වන එකම ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන්නේ වෙනම දැන් අපේක්ෂකෙක්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන. ඒකට එතුමා පිළිතුරක් අවශ්‍ය වුණොත් ලබා දෙයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දැන් කරන්න දෙයක් නැහැ. එතුමාට සිද්ධ වෙන්නේ පොහොට්ටුවත් එක්ක ගියා නම් කුඹලා මාළු කෑවනම් දුක විඳපම් බලලෝ කියන එක තමයි තියෙන්නේ. මේ එතුමාට විතරක් නෙමෙයි. ඒ පාප කර්ම එතුමත් එක්ක ගියපු හැමෝටම තියෙනවා. ආපකාල කරඬු ඔළුව තියන් ගිහිල්ලා පව්වදාට ගිහිල්ලා UNP එකෙන් ඡන්ද ඉල්ලනවායි කියපු මිනිස්සයා මහින්ද මහත්තයාට අගමැතිකම දෙනවායි කියලා පාර්ලිමේන්තුවට ඉල්ලන්න දීලා දින්නත් දෙන්නේ නැහැ කියපු මිනිස්සෙක්ව විශ්වාස කරන්න පුළුවන්ද කියන්නකෝ. මේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනේ පෞගේ අවුරුදු 4මාර මේ රට මේ තත්ත්වයට පත් කිරීම පිළිබඳවත්. මෛත්‍රීපාල ජනාධිපතිවරයා අපිත් එක්ක වුණත් ඒකට සමාවක් දෙන්න බෑ. කතාවක් තියෙනෝනේ ජේසුස් වහන්සේගේ පින්තූරේ බූරුවෙක්ගේ පිටේ අරන් ගියාම මග දිගට මිනිස්සු වඳින්න පටන් ගත්තා. ඒ වැන්දේ ජේසුස් වහන්සේ. හැබැයි බූරුව හිතුවා මට තමයි වඳින්නේ. ජේසුස් වහන්සේගේ පින්තූරේ බිම තියලා බූරුව තනියෙන් ගියාම මිනිස්සු බූරුවට ගහලා මැරුවා. ඒ නිසා මොන බූරුවෙක්වත් හිතා ගන්න නරකයි. Tamanට තමයි මේ සැරකිල්ල තියෙන්නේ. මේ නිකම් රැල්ලට යන මන්ත්‍රීවරු නෙවෙයි. රෝසි සේනානායක නෝනම කියනවනේ කොළඹ කොරෝනා වලින් බේර ගන්න පුළුවන් උනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න කියලා. එතකොට කොළඹ UNP නගරාධිපතිතුමියම ඒක පිළිගන්නවා නම් කොළඹ දිස්ත්‍රික්කේ නෙවෙයි රටේම ඉන්න UNP පාක්ෂිකයා ඉහ මුදුනින් ඒක පිළිගන්නවා. පිළි අරගෙන ලෑස්ති වෙලා ඉන්නවා ජනාධිපතිවරණේදී අත ගහන්න බැරි වෙච්ච මල් වට්ටියට අත ගහන්න මහමැතිවරණේදී අගෝස්තු මාසේ 5 වෙනිදාට. එහෙනම් අපි මකනවා 94 ඉඳලා රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසය. මෙමර මැතිවරණේ අත උසාවියේ විශ්වාස මරනවා නම් රනිල් මහත්තයා සිරිකොතේ බලය අල්ලන්න පෙරම් පුරන අඩුම ගානේ තමන් ඉදිරිපත් වෙලා ඉන්න පක්ෂයේ නිල ලාංඡනයවත් මතක නැති නායකයෙක්. දැන් අපේ බස් එක හවුස්ෆුල් අගෝස්තු මාසේ 6 වෙනිදා ඡන්ද ප්‍රතිඵල කියනකොට දියත වශයෙන්ම 150කට එහා ගිය බහුතරයකින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දිනනවා කියන එක තමයි ආසලට කියනවා.
පුංචි ගෝඨාභයලා තමයි අපි පාර්ලිමේන්තු යවන්න ඕනේ. ඒ වගේම අපි ලබා දෙන බලයෙන් අයුතු ප්‍රයෝජන නොගන්න, හොරකම් නොකරන, මැරකම් නොකරන, සල්ලාලකම් නොකරන කෙනෙක් වෙන්න ඕනි. දැන් ලයිසන් එකක් ලබා දෙනවා දුල් මැදීම සඳහා. මේ සුරාබදු එකෙන් පනවලා තියෙන මේ ලයිසන් එක සහ මුලින්ම ඉවත් කරලා ඔහුන්ට මේ කර්මාන්තේ නිදහසේ කරගෙන යන්න දෙන්න. කිතුල් අගාව සඳහා කිතුල් සංවර්ධන අධිකාරියක් පත් කළ යුතුයි. පාස්කු ප්‍රහාරය පිළිබඳව ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් එවන පූර්ව දැනුවත් කිරීමේ ලිපිය කෙරෙහි එවකට පොලිස්පතිව සිටි පූජි ජයසුන්දර මහතා වැඩි අවධානයක් යොමු කර නොමැති බව හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයෙකු වන කීර්ති ගජනායක මහතා ජනාධිපති කොමිසම හමුවේ අද අනාවරණ කළා. ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ හිටපු පොලිස්පතිවරයා විසින් අදාළ ලේඛනයට යොදා ඇති for necessary action යන්න කිසිසේත්ම ඊට නොයෙදිය යුතු සටහනක් බවයි. 2003 සිට 2011 වසර දක්වා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක මහතා සාක්ෂි විමසීම සඳහා කොමිසම හමුවට අද කැඳවා තිබුණා. රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයෙකු සතු කාර්යභාරය කොමිසම හමුවේ පැහැදිලි කරමින් ඔහු සඳහන් කළේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ලද විශේෂ තොරතුරු පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපතිවරයා දැනුවත් කිරීම සිය මූලික කාර්යභාරය බවයි. ඊට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ යන තනතුරට ජනාධිපතිවරයා සමග ඍජුව සම්බන්ධ වීමට දුරකථන පහසුකම් සපයා ඇති බවද ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හුවමාරු වූ පූර්ව දැනුවත් කිරීමේ ලේඛන සාක්ෂිකරුගේ අවධානයට යොමු කළා. එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ එවකට ජාතික බුද්ධි ප්‍රධානයා ලෙස සිටි සිසිර මෙන්ඩිස් මහතා විසින් එවකට පොලිස්පති පූජි ජයසුන්දර මහතා වෙත එවන ලද ලිපියේ අන්තර්ගත වූ අයිස් ඔන්ලි යන වදනින් කුමක් අදහස් වන්නේද යන්නයි. අතිශයින් රහසිගත තොරතුරක් කිසියම් එක් පුද්ගලයෙකුගේ දැනගැනීම සඳහා පමණක් යොමු කිරීමේදී එවැනි සටහනක් යොදන බව පැවසූ ඔහු වැඩිදුරටත් කියා සිටියේ එවැනි ලිපියක් ලද තැනැත්තා එහි අන්තර්ගතය අවබෝධ කරගත් පසු එය තවත් කෙනෙකුගේ අවධානයට යොමු නොවන පරිදි විනාශ කිරීම අනිවාර්ය බවයි. එසේම තම සේවා කාලය තුළ අයිස් ඔන්ලි යනුවෙන් සඳහන් කරමින් ලිපි යොමු කළේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයාට පමණක් බවද සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළා. මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විසින් අදාළ ලිපියට එවකට පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර මහතා යොදා ඇති for necessary action යන සටහන කෙරෙහි සාක්ෂිකරුගේ අවධානය යොමු කළා. එහිදී සාක්ෂිකරු කියා සිටියේ තම මතයට අනුව මෙවැනි වටිනා බුද්ධි තොරතුරක් ඇතුළත් ලිපියකට for necessary action යන වදන කිසිසේත්ම නොයදිය යුත්තක් බවයි. for necessary action යනු පොලිසිය තුළ භාවිත වන ඉතාම සරල වචනයක් බව සඳහන් කළ සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ ඒ තුළින් මෙම බුද්ධි තොරතුර අවතක්සේරු කිරීමකට ලක්ව ඇති බවයි. මෙවැනි ක්‍රියාවක් පහළ නිලධාරියෙකු සිදු කළා නම් ඇදහිය හැකි වුවද පොලිස්පතිවරයා වැනි ඉහළ තනතුරකින් එවැන්නක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. මෙහිදී ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියේ මෙම ලේඛනය ඇතුළත් ඉහත සඳහන් තොරතුර පිළිබඳව රහසිගත පරීක්ෂණ සිදු කරමින් පවතී යන වාක්‍ය තුළ මුල් බුද්ධි තොරතුර අවතක්සේරු වීමකට ලක්ව ඇද්ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ මෙම ලිපිය යොමු කරන අවස්ථාව වන විටත් මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිදුවීම වනතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම යන සිදුවීම් වලට සහරන් ප්‍රමුඛ ත්‍රස්ත කණ්ඩායම සම්බන්ධ බවට තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය සතුව තිබී ඇති බවයි. කෙසේ වෙතත් ප්‍රහාරයක් පිළිබඳව විදේශ බුද්ධි සේවකයින් කළ පූර්ව දැනුවත් කිරීමෙහිද අදාළ නම් ඇතුළත්ව තිබියදී රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් තමන් සතුව පැවති තොරතුරු සහ විදේශ බුද්ධි සේවයෙන් ලද තොරතුරු තර්කානුකූලව ගලපා ඉදිරිපත් කර නොමැති බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පෙන්වා දුන්නා. එවැනි තර්කානුකූල ගැලපීමක් රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් තම ලිපියේ සිදු කර තිබුණේ නම් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වැළැක්වීමට පැහැදිලි ඉඩකඩක් පැවති බව සාක්ෂිකරු පැහැදිලි කර සිටියා. මේ අතර ලෝහ වාත්තු කර්මාන්තකරුවන් පිරිසක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. ඒ සිදුවන විමර්ශනයකට අදාළව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් කර්මාන්තකරුවන්ට තඹ සහ පිත්තල ලබා දීමේ ක්‍රියාදාමය පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. පසුගිය රජය විසින් කර අක්‍රමිතාවක් වන කොලොසස් ආයතනයට තඹ පිත්තල ලබා දීම ගැන අපෙන් ප්‍රකාශයක් ලබා ගන්න. සම්පූර්ණ දීලා තියෙන ක්‍රමවේදය වැරදි. ඒ කියන්නේ රාජ්‍ය ආයතනයක් වන කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඉන්න රාජ්‍ය නිලධාරීන් ඇවිල්ලා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරා දුන්න ක්‍රමවේදය සම්පූර්ණ නිවැරදි කියලා. අපි ළඟ ඒවට අපි ඉල්ලලා තියෙනවා කැපැසිටි අපිට දීලා නැහැ. දීලා තියෙන්නේ තාරවන් නැමෙති ත්‍රස්තවාදයට පමණයි. ලක්ෂ ගාන කෝටි ගානක පාඩුවක් කියලා. අපේ දේශීය කර්මාන්තකරුවට රුපියල් 300 ගානේ පිත්තල දෙනවා නම් ඒ කොලොසස් පුද්ගලික ආයතනයට දීලා තියෙන්නේ 275 ගානේ. එතකොට මේ වට්ටමක් දෙනවා 30ක වට්ටම 130 වට්ටම දෙන්නේ සුළු කර්මාන්තකරුවන්ට. ඔහුටත් මේ සුළු කර්මාන්තකරුවෙක් කියලා 130ක වට්ටමක් දීලා. අපි ළඟ තියෙන තොරතුරු අනුවට ලක්ෂ ගානක පාඩුවක් කියලා තියෙනවා. මේකට වක් කියන්නේ උන් පැහැදිලිව IDB එකේ නිලධාරීන්. තාමත් මේ නිලධාරීන් ඉන්නවා.
අවදානම් ස්ථානවල ඡායාරූප ගැනීමේදී සිදුවන අවාසනාවන්ත පුවත් නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. අදත් එවැනිම පුවතක් අපිට වාර්තා වුණේ මාතල ලග්ගල ප්‍රදේශයෙන්. නකල්ස් කඳුවැටියේ අසිරිය දෙගුණ කරන මාතලේ සේරැල්ල දෙස්විදෙස් සංචාරක ආකර්ෂණය දැඩිව හිමිකරගත් ස්ථානයක්. එහි සුන්දරත්වය නිසාම මංගල ඡායාරූප ශිල්පීන් බොහෝමයක් මෙම ස්ථානය සිය නිර්මාණ සඳහා යොදා ගන්නවා. කුරුණෑගල පන්සියගම පදිංචි ශිරන්ත සංජය සහ දිල්මි මදුෂිකාත් ඊයේ සිය ඡායාරූප ශිල්පීන් සහ ඥාතීන් සමග සේරැල්ලට එන්නේ සිය මංගල උත්සවයට පෙර ඡායාරූප ගැනීමටයි. කැමරා ශිල්පියාගේ විධානවලට අනුව ඡායාරූපවලට පෙනී සිටින අතරතුර සංජය දිල්මි යුවල සේරැල්ලේ පහළ ගල්තලාවේ ලිස්සා ගොස් දිය පහරේ ගසාගෙන ගොස් තිබෙනවා. සැනෙන් ක්‍රියාත්මක වූ එම ස්ථානයේ සිටි පිරිස විසින් දිල්මි බේරා ගැනුණා. ඒත් දියෙහි අතුරුදන් වූ ශිරන්ත බේරා ගැනීමට කිසිවෙකුටත් හැකි වූයේ නැහැ. අවසාන පොටයක් ගහන්න වතුරට බැස්සා. අපි දෙන්නම ඇදිලා ගියා වල ඇතුළට. අයියා වතුරට ගිහිල්ලා මාව ගොඩ අරගෙන මං එච්චරයි දාන්නේ මට මතක නැහැ. අයියා ගන්න කවුරුත් බැස්සේ නැහැ. පිරිමි ළමෙක් ඉඳලා පිටින් ආපු එකනේ. එයා පෙන්නලා පිටුව ඇදගෙන ආව කොණ්ඩෙන් පුතා යටට ගිලුණා. පසුව නාවික හමුදාව දියත් කළ මෙහෙයුමකින් පසු අද පස්වරුවේ ශිරන්තව සොයා ගත්තා. ඒ වන විටත් ප්‍රාණිය නිරුද්ධ වී තිබූ ශිරන්තගේ නිසල සිරුර නාවික හමුදාව ගල්තලාව මතට රැගෙන ආවේ මෙලෙසි. පසුව ඔහුගේ සිරුර දඹුල්ල රෝහල වෙත රැගෙන යනු ලැබුණා. තමාට නුහුරු පරිසරයක පිහිටි අවදානම් සහිත ස්ථානයක සිදු කළ රූගත කිරීමේදී යුවලට දියට බසින ලෙස විධානය දුන් ඡායාරූප ශිල්පීන් අනතුර සිදු වූ ආකාරය මාධ්‍යට මෙලෙස පැහැදිලි කළා. ඊට පෙර ගිහිල්ලා තිබුණේ අපිට මගදී හම්බුණා වන්දනාඩයක් ගිහපු කට්ටියක් ලොකේෂන් පෙන්නවුවා. අපි ඒ හරහා තමයි ආවේ. 50කටක් විතර හිටියා. කෑ ගැහුවා මට එන්න කියලා. ඉතින් කවුරුත් එහෙම ආවේ නැහැ. මගේ තීනන්න කවුරුත් හිටියේ නැහැ. මමත් පැන්නා. පැනලා අර මල්ලේට මගේ අතේ තිබ්බා මේ ස්ටෑන්ඩ් එක. ඒක මෙහෙම දෙනකොටම මේ ඉතින් ඒකට මම හිතන්නේ යටට ගිහිල්ලා ඉවරයි. අපි ඈත හිටියේ පොඩ්ඩක්. වතුර පරක් ගහන්න කියලා හිටියේ එතන. ඊට පස්සේ අක්කා එතන ලෙස්සුවා. ලෙස්සුවාම අයියා අල්ලගත්තා. අයියාත් එක්ක ලෙස්සලා ගියා ඉතින්. 27 හැවිරිදි ශිරන්ත දිල්මි සමග යුගදිවියට එළබීමට නියමිතව තිබුණේ ලබන ජූලි 17 වැනිදායි. මංගල සිහිනයට නැකැත් ලංවෙමින් තිබියදී තමන් පෙනී සිටින්නේ සිය අවසන් ඡායාරූපයට බව ශිරන්තට නොසිතෙන්නට ඇති. මෙවැනි අනාරක්ෂිත තැන්වල ඡායාරූප ගැනීමේදී සැලකිලිමත් වන්නේ නම් මෙවන් අවාසනාවන්ත මරණ වළක්වා ගැනීමේ හැකියාව පවතිනවා. මේ ප්‍රීෂූට් ඡායාරූප ගන්නේ ඡායාරූප ශිල්පියා විසින් මනාලි වලට නොකළ යුතු බොහෝ දේවල් කියනවා. ඔවුන්ගේ සමහර විට ජීවිතේ පවා පරදුවට තියන්න වෙනවා. ඒ කල්පනා කරන්න ඕනේ හැමතිස්සෙම මේ ඡායාරූපයක් ගන්න කාගේ හරි ජීවිතයක් පරදුවට තියන්න ඕනද? මම දකිනවා මේක ඉතාමත් වැරදි ක්‍රියාවක්. මින් පසුවත් මෙවැනි කටයුතු වල නොයෙදෙන්න කටයුතු කරනවා නම් මං හිතනවා අපේ ක්ෂේත්‍රයේ ඉදිරි පැවැත්මට හොඳ දෙයක් කියලා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින්. කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. අනිවාර්යෙන් නිවාඩු යවා සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති රීට් පෙත්සමේදී වග උත්තරකාර වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේ අදාළ නඩුවේදී නීතිපතිවරයා විසින් ලබා දුන් උපදෙස් මත කටයුතු නොකිරීම හේතුවෙන් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී නොසිටින බවයි. අධිකරණය හමුවේ පෙනී සිටින් ලෙස තමන්ට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කරන ලෙස ඉල්ලා අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළා. හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන හඬපට සිද්ධියට අදාළව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය තමාට සිතාසිය නිකුත් කර ඇති ආකාරය නීති විරෝධී බව මහාධිකරණ විනිසුරුවරයා සිය පෙත්සමින් පවසා තිබුණා. එම පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය පසුගියදා නියම කළේ ගිහාන් පිලපිටිය මහතාගේ පෙත්සම විභාග කොට අවසන් කරන තෙක් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය తాවකාලිකව අත්හිටුවන ලෙසයි. මේ අතර අදාළ පෙත්සම අද පෙරවරුවේ යලිත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු HMD නවාස් සහ සෝබිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.
එහිදී විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා සහ නීතිපතිවරයාට නියෝග කළේ මෙම පෙත්සමට අදාළ විරෝධතා ජූලි මාස 31 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මෙම පෙත්සමේ වග උත්තරකරුවෙක් ලෙස නම් කර සිටින වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරියේදී නීතිපතිවරයා පෙනී නොසිටින බවයි. ගිහන් පිලපිටිය මහතාට අදාළ නඩුවේදී වැඩබලන පොලිස්පතිවරයා නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු නොකළ බැවින් පෙත්සමේදී වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී නොසිටින බව රජයේ නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. විශේෂයෙන්ම එම විනිසුරුවරයා සම්බන්ධයෙන් අපරාධ චෝදනාවට අදාළව අධිකරණයට කරුණු වාර්තා කර ඔහුට එරෙහිව වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස නැවත නැවතත් උපදෙස් ලබා දී තිබියදීත් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම අපොහොසත් වීම නිසා නීතිපතිවරයාට අපරාධ ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් දෙපාර්තමේන්තුවේ දායකත්වය නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136(1) වගන්ති යටතේ කරුණු වාර්තා කිරීමට සිදු වුණා. ඒ අනුව නීතිපති උපදෙස් සම්බන්ධයෙන් කටයුතු නොකිරීමට කිසිම හේතුවක් හෝ පැහැදිලි කිරීමක් මේ දක්වා ලබා දී නොමැති බවටත් වැඩිදුරටත් සඳහන් කළ යුතුයි. උකුස්සා විශේෂාංගය දැන්. මේ COVID-19 රෝගීන්ද ප්‍රතිකාර ලබන නැගෙනහිර කොළඹ මූලික රෝහල හෙවත් මුල්ලේරියාව මූලික රෝහලයි. අක්කර 200ක වපසරකින් යුත් භූමි ප්‍රමාණයක් පුරා මෙය විසිර පවතිනවා. නමුත් දෙරණ උකුස්සාට අනාවරණ වන්නේ රෝහලේ සංවර්ධන කටයුතු සිදු කිරීමට ඇති හිස් භූමිය දිනෙන් දින අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහණයට ලක්වන බවයි. ඒ පිළිබඳව සොයා බැලීමට උකුස්සා මුල්ලේරියාව මූලික රෝහලට ගියා. මේ ඔබ දකින්නේ රෝහලට අයිති භූමියේ කිසිදු බයකින් සැකයකින් තොරව නිවාස ඉදිකර ඇති ආකාරයයි. මෙහි ඇතැම් ඉදිකිරීම් සඳහා දේශපාලනඥයන්ගේ ආශිර්වාදය ලැබී ඇති බව නොරහසක්. මෙහි ඇතැම් ඉදිකිරීම් රෝහලේ මලාපවාහන පද්ධතිය මත ඉදිකර තිබීම පුදුමයට කරුණක්. ප්‍රධාන වශයෙන්ම මලාපවාහන පද්ධතිය සම්බන්ධ ගැටලුවත් විවිධ පාර්ශ්වවලට පැමිණිලි කරලා තියෙනවා. නමුත් අවස්ථා කිහිපයකදීත් මේක අවහිරීම ලක් කරලා තියෙනවා. ඒ වගේ අවස්ථාවල මේ පැවති නිවාස ඇතුළට ගිහිල්ලා මේ අවහිරතා අපිට අයින් කරන්න වෙච්ච අවස්ථා තියෙනවා. දැන් මේ දිනවල COVID-19 ආසාදිත රෝගීන් ප්‍රතිකාර කරන රෝහලකුත් විදිහට මේකේ අවදානම කොතරම්ද කියලා ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන්. මේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් 2009 සිට රෝහලේ අධ්‍යක්ෂවරුන් පොලිසියට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කර තිබූ වාර අනන්තයි. අවුරුදු 11කට විතර ආසන්න කාලයක් තිස්සේ මේ සම්බන්ධව දිගින් දිගටම පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් තවමත් මේවට සාධාරණ විසඳුමක් ලැබිලා නැහැ. මුල්ලේරියාව බල පොලිස් ස්ථානයට පැමිණිලි කරලා තියෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කියලා තියෙනවා. ඊට අමතරව මිතාම නුදුරු දිනයකම නැවත වතාවක් ඒ ආයතන වලට දැනුවත් කරලා ඒවාගේ පිටපත් මම හිතන්නේ ආරක්ෂක ලේකම්තුමා දක්වා මම ඒවා යොමු කරා. ඒක විසඳිය යුතුයි කියන තැන මම ඉන්නවා. නමුත් තවමත් රෝහල් භූමිය අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහණයට ලක්වෙමින් තිබෙනවා. නිරන්තරයෙන් එල්ලවන දේශපාලන බලපෑම් රෝහල් බලධාරීන් අසරණ භාවයට පත් කර තිබෙනවා. අපිට දේශපාලන වශයෙන් කතා කරලම කියලා තියෙනවා මේවට අත දාන්න එපා. මේ අපේ මිනිස්සු ඉන්නවට අකමැතිද? මේ දේවල් ඒ විදිහට තියෙන්න අරින්න කියලා. මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු නොවන්නේ නම් මුල්ලේරියා රෝහල ඉදිරියේදී අනවසර පදිංචිකරුවන්ගේ භූමියක් බවට පත්වනු නොඅනුමානයි. මුල්ලේරියා රෝහලට ඉදිරියේදී සිදුවන්නේ කුමක්දැයි අද දෙරණ උකුස්සා අවධානයෙන්. දැන් තවත් පුවත් කිහිපයක්. කොස්කොඩ මහයිඳුරුව ශ්‍රී විජයධම්ම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය යටේන බුද්ධානන්ද හිමි කිසියම් පිරිසක් විසින් ඝාතනය කර තිබෙනවා. මෙම ස්වාමින් වහන්සේ අද උදෑසන ඝාතනය කළ බවට සැක කෙරෙන අතර කොස්කොඩ පොලිසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි. The Newspaper චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. ජුලි 2 වෙනිදා සිට දිවයිනේ සියලුම සිනමා ශාලාවල The Newspaper චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙනවා. නිරෝධායන නීති උල්ලංඝනය, අයුතු ජනරාශිය හා දේපළවලට අලාභහානි කිරීමේ චෝදනා මත කළුතර නගර සභාවේ සභාපතිවරයා කළුතර දකුණ පොලිසිය විසින් අද අත්අඩංගුවට ගැනුණා. කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සභාපතිවරයා රුපියල් ලක්ෂයක ශරීරයප දෙකක් මත නිදහස් කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සහ තවත් දෙදෙනෙකුද පසුගියදා අත්අඩංගුවට ගැනුණා.
මනුස්සත් දෙරණ ආරම්භ කළ මුඛාවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ ජාතික ක්‍රියාන්විතය අකණ්ඩව ක්‍රියාත්මක වනවා. එය ක්‍රියාවට නැංවෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනවල දායකත්වයෙන්. කොවිඩ්-19 අවදානම හමුවේ ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ වැඩසටහන මනුසත් දෙරණ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන සමග එක්ව පසුගියදා ආරම්භ කළ අතර එහි තවත් පියවරක් කඩවත සහ ඒ අවට ප්‍රදේශවල පැවැත්වුණා. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ජාතිය සංනිවේදන ජාලය මනුසත් දෙරණ ශ්‍රී ලංකා පොලිසිය සමග එකතු වී මුඛාවරණ මිලියනයක් බෙදාදීමේ වැඩසටහනේ අද 18 වන වරටත් අප කඩවත නගරයේ ඔබ හමුවට පැමිණ තිබෙනවා. මොබිටෙල් දෙරණත් එක්ක එකතු වෙලා කරන මේ වැඩ රාජකාරියට බොහොම ස්තුතියි. බස්නාහිර පළාතේ ස්ථාන කිහිපයකද මුඛ ආවරණ බෙදාදීම සිදු කෙරුණු අතර බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතාද එම කටයුතු සඳහා එක්ව සිටියා. මෙලෙස අප සමග එක්ව මෙම ජාතික ක්‍රියාන්විතයට දායක වීමට ඔබත් කැමති නම් මෙම දුරකථන අංකය ඔස්සේ අප අමතන්න. 071 11 66 488. ඒ සමගින් ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.